ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙස වන්නිඩ දුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මා බලන නෙත් ඔබ ලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙස වන්නිඩ දුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මගේ දුර්වල තැන් පවිත්‍ර කර මැනවි මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි මගේ මනසේ කිලිටි තැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙයින් සේදුව මැනවි ඔබේ ලෙයින් සේදුව මැනවි මා බලන ඔබ ලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙස වන්නිඩ දුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මා බලන ඔබ ලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙස වන්නිඩ දුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට ඔබව යේසුස් වහන්සේගේ ආනගේ නාමයෙන් මේ ලස්සන උදෑසන පිළිගන්නවා. අපි නැගිට සිටීමෙන් 62 වෙනි ගීතාවලිය කියවලා අද දවසේ උන්වහන්සේට බාර වෙමු. අපි විශ්වාස කරමු ඇත්තටම අපට පවිත්‍ර සිතකින් ගායනා කරාසේම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරමින් අපට උන්වහන්සේ ගමන් ගන්න දී තිබෙන කරුණාව ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා. පෙරලා ගත්ත නම් මහා සමග අපි කියවමු එක හඬින් මාගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් බලා සිටී. මාගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. මාගේ පර්වතයත් මාගේ ගැලවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය. මම බොහෝ සෙයින් නොසෙල්වන්නේමි. මිනිසෙකුගේ ඇල ගැසූ බිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැති කරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල ඔහුට විරුද්ධව සිටින්නෝද? ඔහුගේ උතුම් කමෙන් ඔහු නිරපා හෙලන්ට පමණක් ඔහු මන්ත්‍රණය කෙරෙති. ඔහු බොරුවට ප්‍රිය වෙති. තමුන්ගේ මුඛයෙන් ආශිර්වාද කරන නමුත් සිතින් ශාප කරති. මාගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව. මක් නිසාද මාගේ බලාපොරොත්තු උන්වහන්සේ කෙරෙන්නේය. මාගේ පර්වතයත් මාගේ ගැලවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය. මම නොසෙල්වන්නේමි. මාගේ ගැලවීමත් මාගේ උතුම්කමත්
දෙවියන් වහන්සේගෙන්ය. මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂස්ථානයත් දෙවියන් වහන්සේ තුලය. ජනේනි සෑම විටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව. උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව. දෙවියන් වහන්සේ අපට රක්ෂස්ථානයක්ය. සැබවින් අදමයෝ නිෂ්ඵලකමය උත්තමයෝද බොරුවක්ය. තරාදියේ දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත. ඔහු එක්ුවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය. බලහත්කාරකම කෙරේ විශ්වාස නොකරව. කොල්ල කෑම ගැන අහංකාර නොවව. වස්තුව වැඩි වුණොත් ඒවා කෙරේ සිත නොතබව. දෙවියන් වහන්සේ එක්වරක් කීසේක මම මෙය දෙවරක් ඇසිමි. එනම් බලය දෙවියන් වහන්සේට අයිති බවත් ස්වාමිනී කරුණාවත් ඔබට අයිති බවත්ය. මක් නිසාද ඔබ එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක. ස්වාමින් වහන්සේට ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා. ජීවමාන දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුති කරන ඔබගේ ජීවමාන වචනයට ස්වාමිනී ඔබ කෙරෙහි පමණක් අප විශ්වාස කරන්නෙමු. ඔබ අපේ බලකොටුවයි. ඔබ අපේ රක්ෂස්ථානය නිසා අද දවසේ අපි ඔබගේ දෑතට මුළුමනින්ම බාර වෙනවා කැප වෙනවා. මන්ද ඔබ අපේ ආරක්ෂකයාණෝ නිසා ඔබ වහන්සේ අපව රැකගෙන ඔබ වහන්සේ අද උදෑසන ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස අපව රැස් කරපු නිසා නැවතත් ස්තුති කරමින් ඔබගේ එන ගැසූ දෑතට අපි බාර වෙන්නේ කැප වෙන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. දෙන්න ස්වාමින් වහන්සේට ලොකු අත්වල සම්මානය. වාසය යහපත් දෙවියන් වහන්සේ. Halleluja. Apostel Nading. Amen. Oh, breathe in. Kim duka siala. Duka siala obata dunna. Panik shava obata dunna. Mata labune obage santoshayani. Duka siala obata dunna. Panik shava obata dunna. Mata labune obage santoshayani. Mata labune obage priti legacy ala obata dunna vedana obata dunna mata labune obage priti Swami. Oh,
Oh Swami, oh ape dukha, oh ape parikshava, ape vedanava, oh babita gat nisa stuti, oh ape leda roga. Hallelujah. Stuti Swamini. Hallelujah. Amen. Amen. Hallelujah. අපි දෙමු දුන් වහන්සේ ලොකු අත්පොසන්නාදයක්. Hallelujah. Oh me karuna. Oh me karuna. Hallelujah. Oh me karuna vasai. Oh be karunava one, oh be karunava no mativa mahata kisiva nethe, oh be karunava one, oh be karunava sehe, oh be karunava no mativa mahata kisiva kimu nethe. Amen. Hallelujah. O Swamini. Oh me karuna. Dami la basengana ko. Hallelujah. Kimu. Nadiakse ma pirisidukale samidunge prema diabakse
matulagalayane karuna begalay na diakse mapirisidukalay samidunge prema diabakse matulagalayane stuti Manida Haskala Samidun Yalamun Kalu Obama Midua Obara Lemu Meu Dessa Barai Mage Barai mage, hallelujah. Barai mage jirite, prema ye bandu nakse. Oh, kapave meu dasana. Mulu manin kapave minan, Ovaraja yadakina. Stuti Yesuni Manida Haskala Oh Swami Sandun Yalavu Kabu Obama Medua Oh Stuti Kamu Stuti Yesuni Manida Haskala Sandun Yalamu Kabu Obama Medua Oh Apollo Medua Po Devian Bansene Yesus Bansene Demu mahime Over my
sulakiamu Oba mata jive duna Oba mata jive duna Oba mata spendua Mangadere Oba mahata de pemia Oba ma vengere gata Mangadere Oh mangadere Oh Stuti Yesuni Manira Haskara Samidun Galavum Karu Obama Midua Kimustuti Swami Stuti Yesuni Manina Haskara Samidun Galavum Karu Obama Midua Oh Swamini Swamini Oh Mami Dunkaru Obay 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 Venasa Obay Venasa Swami Oh Swamini Oh Namaskara Karamu Oh Appetit de douleur Venasa Genapu Jesus Vansete Shudram Dan Vansete Oh Stuti Punamu Oh Swamini Oh Bhai Venasa Oh Swamini Oh Shudatani Oh Stuti Stuti Oh Bhai Mageni Dasa Oh Bhai Mage Batuma Yes Samidun Galavum Karu Obama Midua Stuti Stuti Yesu Manina Haskala
Swamini Samidun Galabo Karu Obama Midua Oh, nemu mahime unvansit Nemu gaurave Oh, Swamini ස්තුති වේවා ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් උන්වහන්සේට වේවා අපි උන්වහන්සේගේ මේ සිට ළඟාවෙමු මේ ලස්සන උදෑසනදී මේ ලස්සන අභිමුඛයේ ඔබ සිටින මේ මොහොතේ ඔබට හිමීට අසුන් ගන්න පුළුවන් ඊට පස්සෙ අපි උන්වහන්සේගේ මේ සිට ළඟාවෙමු මම ඉලස්න උපස්ථාන කරන්නා අය කරුණාකර ඇවිත් ඔබගේ ස්ථාන ගන්න කියලා එක යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ මෙලෙස සඳහන් කරන අප විසින් උන්වහන්සේගේ නසා තිබෙන්නා වූ නුඹලාට දන්වන්නා වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත්ය. අපි උන්වහන්සේ සමග පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයේ හැසිරෙමු නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමු. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාseම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේය. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරන්නේය. අපට පාපේ නැතයි කියමු නම් අපි අපවම රවටා ගනිමු. සැබෑවද අප තුල නැත. අපේ පාපවල අපි කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කලේ නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව. උන්වහන්සේගේ වචනයද අප තුල නැත. අපි මේ මොහොතේ හිස් නමා අපි කියමු ස්වාමිනී. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කර කියනවා. අපි සියල්ලම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා කියලා. එනම් උන්වහන්සේගේ වචනේ මෙලෙස සඳහන් කරනවා යමෙක් මාව පිළිගත්තෝද එනම් මාගේ නාමය කෙරෙහි අදාගත්තෝද මම ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්නයි කියලා. අද දවසේ ඔබ උන්වහන්සේගේ දරුවෙක් බැවින් ඔබ උන්වහන්සේ ඉදිරියේ ආලෝකයේ හැසිරෙන්නා වූ දරුවෙක් හැටියට අපේ පව් අපි කියා දෙමු. දැනුවත් නොදැනුවත් කළ හැම පාපයක් සාපයක් උන්වහන්සේ පිටට ගත්ත බැවින් උන්වහන්සේගේ වචනේ කියන ප්‍රකාරයටම අපව උන්වහන්සේ අපේ පව් කියා දෙනවා නම් අපව පවිත්‍ර කරන්නට උන්වහන්සේ සූදානම්ව සිටින මේ උදෑසන. ඔව් ස්වාමීනි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් අප කළ හැම පාපයක් ගැනම අපි සමාව අයදිනවා. නොවටිනා අපට වටිනාකමක් ගෙන දුන්නේ ඔබගේ ප්‍රේමයයි ස්වාමීනි. ඒ කුරුසේ ප්‍රේමය අපට සී නොකර බෑ ස්වාමීනි. අද උදෑසන මේට ළඟා වෙන හැම ජීවිතයකටම ආශිර්වාද කරන්න. පාපෙන් තොර වූ නපුරෙන් තොර වූ ජීවිතයක් ගත කරන්නට අධර්මිෂ්ඨ අපව ධර්මිෂ්ඨ කරනු ලැබුවේ ඔබගේ පවිත්‍රලය බව ඔබගේ ශරීරයත් රුධිරයත් පූජා කිරීම කරන කොටගෙන බව ඔබගේ දරුවන්ට හේතු ගන්න සලසන්න. ආශිර්වාදම කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට බෙදන්න පුළුවන්. අද දවසේ පංගුකාරකම ලබන අය කරුණා කරලා හිට ගන්න. දෙවිදුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිදේ රාජාලියෙකුසේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිදේ දෙවිදුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තිය අලුත් කරයි රාජාලියෙකුසේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිදේ
උන්වහන්සේගේ වචනේ පාවුල්තුමා මෙලෙස සඳහන් කරන පරිද්දෙන් මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින්ගෙන් ලැබිමි. එනම් ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා මාගේ ශරීරය මා සීකිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. අපි සීගන්නමු. මේ ශරීරය කරුණ කොටගෙනයි අපට සදාකාල ජීවනය උරුම කර දුන්නේ. ඒ යේසුස් වහන්සේගේ ශරීරයයි. අපි ස්තුතිවන්ත හදවතකින් යුක්තව උන්වහන්සේගේ කුරුසේ ප්‍රේමය සීගන්වමින් උන්වහන්සේ නතුරා අපි සීගන්වමින් අපි එකට පංගුකාරකම ලබමු. ආමේන්. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවින් සුමය යම් පමණවර නුඹලා මෙයින් බොන්න හොද එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්න හොද කුසලානෙන් බොන්න හොද එපමණවරක් ස්වාමින් වහන්සේ නතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෝහිය. අපි විශ්වාස කරමු. උන්වහන්සේගේ ලේවල බලය කරුණ කොටගෙන අපේ සියලු සාප පාප රෝග සුව කරන ලෙයයි ජීවනය ගෙන දෙන ලෙයයි අපට සදාකාලික ජීවනය උරුම කර දුන්න ලෙයයි එය යේසුස්ගේ ලෙයයි. ඒ බව ස්තුතිවන්ත හදවතකින් යුක්ත වේතු ගනිමින් අපි එකට පානය කරමු. අපේ දෑතෝ ස්වාමීන් අපි ස්තුති කරමුද? ස්වාමිනී නැවතත් අපි ස්තුති කරනවා. ඔබගේ රුධිරයත් ඔබගේ ශරීරයත් අපට අනුභව කරමින් පානය කරන්නට දුන්නා මේ අනගි දවස ගැන. ඔබ වහන්සේගේ ලේවල බලය ශරීරය කරන කොටගෙන අපට ගෙන දුන්නා සුවය ශක්තිය ඒ සදාකාලික ජීවනය ගැන නැවතත් අපි ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය කියන පරිද්දෙන්ම මා කන තැනැත්තේ මා නිසා ජීවත් වෙනවා. අද දවසේ ස්වාමිනී මෙහි පංගුකාරකම ලැබූ ඒ මරණීය වූ ශරීරයන් අමරණීය භාවයට පැමිණෙන්න ඕනෑ කිව්වා වූ ඔබ වහන්සේගේ වචනය අපගේ ජීවිතයේ දිනපතා ශක්තිය ධෛර්යය බලය ස්වාමිනී පාපෙන් ජය ගන්නට ගෙන දෙන්නේ ඔබගේ ලේ බව අපි ඒත්තු ගනිමින් නැවතත් ඒ කල්වරි පූජාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරන්නේ. අපට ශක්තියද ධෛර්යයද වූ තැනන් වහන්සේ ඔබ වහන්සේ. අපි ඔබ වහන්සේට නැවතත් ස්තුති කරනවා යේසුනි. අප උදෙසා ඔබගේ ජීවිතය පූජා කළ නිසා. තවද ස්වාමිනී ඔබගේ දරුවන්ට ඔබ වහන්සේ ගෙන දී තිබෙන හැම ආශිර්වාදයක් ගැනම ස්තුති කරනවා. ඔබ වහන්සේම ස්වාමිනී උනට ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ ගෙන දී තිබෙන ආශිර්වාදයේ කරුණ කොටගෙන ඔවුන් ඔබ වහන්සේ ඉදිරියේ ඔබට උරුම වූ කොටස වෙන්කොට ඇදහිලෙන විත් වපුරනවද? ඔවුන්ට කිසි හිඟයක් නොවන්නේ කියන ඔබගේ වචනය කියනවා. දීලා බලාපන්න මම නුඹලාගේ කෙත් වතු පිරීතිරි යන තරමට නුඹලාට ආශිර්වාද කරන්නේ නැද්ද කියා ඔබගේ වචනේ සඳහන් කරන පරිදි ඔවුන්ට ඇදහිල්ලෙන් නැවිත් වපුරන්න කරුණාව තුන මැද ස්වාමිනී නැති අයට ඔබ වහන්සේ දෙන පිණිස ආශිර්වාද කරන්න මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ අති උතුම් වූ ශුද්ධ වූ බලවත් නාමයෙන්. ආමේන්. ඔබට මේ අවස්ථාවේ සම්මාදමක් තිබෙනවනේ. ඔබට දමන්න අවස්ථාව තියෙනවා. ඒ සම්මාදම දමන අවස්ථාවේදී ඔබට විශේෂ දැන්වීමක් හැටියට කියන්න තියෙන්නේ අපගේ සති පුරා කෙරෙන්නා වැඩසටහනේ ආකාරයෙන්ම පවත්වනු ලබන අඟහරුවාදා දින බයිබල් අධ්‍යයනයේ 7 මාරේ සිට 8 මාර දක්වත් බදාදා කාන්තා රැස්වීම උදෑසන 10 සිට 11 මාර දක්වත් සිකුරාදා නිරාහාර කාලය උදෑසන 9 සිට 3 දක්වත් ඒ වගේම රාත්‍රී දේවමය රාත්‍රී 7 මාරේ සිට සිකුරාදා 9 දක්වා පවත්වනු ලබනවා.
ඊට අමතරව අද විශේෂ වූ දැන්වීම ඇවෙත් අපේ ගුරුවරුන්ගේ නාම ලේඛන අපි කියවන්න යන්නේ නැහැ, නම් කියවන්න යන්නේ නැහැ. ලබන සතිය අපි ඒ නම් ටික කියවලා වුන්ට වුණොත් තෙල් වලින් ආලේප කරන්න යනවා. ඔබගේ දරුවා ඉරිදා පාසල එන දරුවෙක් නම් ඔබගේ දරුවගේ ගුරුවරයා හෝ ගුරුවරියගේ නම අර බයික් නවත්තලා තියෙන තාප්පේ පිටිපස්සේ නෝටිස් බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා. කරුණාකර ඔබගේ දරුවාගේ පන්ති අදාළ ගුරුතුමා හෝ ගුරුතුමියව අද දවසේ මුණ ගැහෙන්න. එසේ නැත්නම් ඒ ගුරුවරයා හෝ ගුරුවරිය නැත්නම් අපේ ඉරිදා පාසල් බාරව කටයුතු කරන්නා වූ ලසිත සහෝදරියව මුණ ගැහෙන්න කියලා ඉල්ලා සිටිනවා. වගේම ඔබගේ දරුවව සම්බන්ධ කරගන්න හෝ ඔබගේ දරුවා වෙනුවෙන් පණිවිඩයක් දෙන්න ඔබගේ වැඩ කරන ජංගම දුරකථන ඇමතුමක් නම්බරේ අපට ලබා දෙන්න. මම එක ගුරුවරියෙකුට දුන්නාම ළමයිගේ නම් ඒ ෆෝන් නම්බර් 6ම වැඩ කරන්නේ නැහැ කියලා ඇය සඳහන් කරා. ඒ නිසා අපට එවන් නම්බර දෙන්න එපා. ඔබගේ වැඩ කරන ඒ දරුවා වෙනුවෙන් හෝ ඉරිදා පාසල වෙනුවෙන් හෝ මේ නම්බරේ වෙන් කර තබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. එපමණයි දැන්වීම. අපි ඉරිදා පාසල් කොයි ආකාරයෙන් හරි ආරම්භ කරන්න යනවා. ඒ නිසා ඔබගේ දරුවන්ව සන්නද්ධ කරමින් ඔබ ගුරුවරයාව ගුරුවරියව හමුවන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. මම මේ මොහොතේ පාසල් ටිරවන්ට බාර දෙනවා. දේ වචනේ බෙදා දෙන්න. හලෙලූයා. ගීතිකා කණ්ඩායමට අපි ලොකු අත්පොලසනෝදයක් දෙමු. හලෙලූයා. ස්තුතියි. අපි දෙවියන් වහන්සේගේ වචනයට පානගමු. උපත්ති 39 උපත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ අපි කතා කරන්නේ යූසුෆ් ගැන. යූසුෆ් ඇත්තටම යෝසෙෆ්ගේ හෙබ්‍රෙව් නම යූසුෆ්. යූසුෆ් ඒ අර්ථය වන්නේ එකතු කරනු ලැබේ. එහි අර්ථ වන්නේ එකතු කරනු ලැබේ. කී දෙනෙක් එකතු කරනවට කැමතිද අඩු කරනවට කැමතිද? ඒක මොනවද කියලා අහන්න ඕනේ ඉස්සල්ලා. දුක අඩු කරනවට කැමති, සැපත වැඩි වෙනවට කැමති. ඉතින් යෝසෙෆ්ට මං විශ්වාස කරනවා දෙවියන් වහන්සේ එකතු කළේ කරුණාව. හලෙලූයා. අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ කරුණාව. අපි අද ගායනා කරා කරුණාව ගලා යනවායි කියලා නදියක්සේ. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා නදියක්සේ අපට දෙවියන් වහන්සේ දීලා තියෙන කරුණාව ගැන. හලෙලූයා. ප්‍රශංසා වේවා, ස්තුති වේවා, ගෞරව වේවා, මහිමය වේවා. 39 අපි පළවෙනි පද 8 දක්වා අද අපි කියවමු. 8 දක්වා 1 සිට 8 දක්වා 39 වෙනි පරිච්ඡේදයේ. යෝසෙෆ් මිස්රයට ගෙන යන ලද්දේය. පාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිස්රයෙක් වන පොතිෆර් ඔහු එහි ගෙන ගිය ඉස්මාኤල් වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග වූසේක ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමි වූ මිස්රයාගේ ගෙයි සිටියේය. ඔහුගේ ස්වාමියා ස්වාමින් වහන්සේ ඔහු සමග සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය. යෝසෙෆ් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මිහ කළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට බාර දුන්නේය. ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමින් වහන්සේ යෝසෙෆ් නිසා මිස්රයාගේ ගෙට ආශිර්වාද කළසේක. ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණා වූ සියල්ල කෙරෙහි ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය වූයේය. එබැවින් ඔහු තමාට තිබුණු සියල්ලම යෝසෙෆ් අතට බාර දුන්නේය. තමා කන කෑම ගැන මිස තමා ගැන තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙෆ් වනාහි රූප සම්පන්න ශෝභමාන කෙනෙක් වූයේය. මින් පසු
යෝසෙෆ්ගේ ස්වාමියා ඔහුගේ භාර්යාව ඔහු කෙරේ ඇස්සෙලා මා සමග සයනය කරපන්නේ කීවාය. එහෙත් ඔහු අකමැතිව තම ස්වාමියාගේ භාර්යාවට කතා කොට මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනී. ඔහු තමා සන්තක සියල්ලම මා අතට බාර දී තිබේ. තවත් කියවන්න. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය. නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහින් මම මේ මහ දුෂ්ටකම කර දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කරම්දයි ඇයට කීවේය. right. පියාණනි මේ වචනයට ආශිර්වාද කරන්න. අපට අවශ්‍ය කරන දැනමුතුකම අපට අවශ්‍ය කරන ඉගෙනුම අපට ලබා දුන මැනව. ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී පුදුම ලෙස අපට මේ දේව වචනයෙන් ශක්තිය ධෛර්යය බලය සැබෑව ඇදගන්නට කරුණාව දුන මැනව. ඔබගේ දාසව කුරුසේ පිටිපස සැඟවුව මැනව. ඔහුගේ තොල් ආලේප කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් ඔබට මෙතන වැදගත් වගන්තියක් පේනවා. යෝසෙෆ් නිසා පොටිෆර් ආශිර්වාද ලැබුවා. ඔබයි මමයි ඒ තත්ත්වයට එන්න ඕන. ආමෙන්. ඔබයි මමයි ඒ ආත්මික තලයට එන්න ඕන. මම එක දෙයක් කියන්න කැමතියි. දෙවියන් වහන්සේගේ කරුණාව මිස අපව යහපත් කරන්නේ වෙන කිසිවක් නොවෙයි. තෙනවාද ඊයේ අප සහෝදරිය ක්‍රිස්ටීනා නැත්තම් මිෂෙල් කියලත් අපි කියනවා. ඇයට දුවක් ලැබුණා පසුගිය සතියේ. ඇය ඊයේ ඇගේ ස්වාමිය වන බුද්ධික කෝල් කරලා කිව්වා අනේ පාස්ටර් දරුවා කිරි බොන්නේ නැහැ. එක පියරකින් බොනවා අනිත් එකෙන් බොන්නේ නැහැ. දරුවා කහ වෙලා ඒ නිසා ටිකක් වෙලා තියාගත්තා රෝහලේ. අපේ මේ දෙමව්පියෝ කියනවා මේ දරුවට ඇස් වහ කට වහක් කියලා. ඒ නිසා මොනවා හරි මේ අතේ වැඩක් කරන්න කියනවා. අනේ පාස්ටර් මේ මොකද අපි කරන්නේ? මං කිව්වා ඔය එකක්වත් කරන්න එපා. යේසුස් වහන්සේ විශ්වාස කරන්න. යේසුස් වහන්සේ විශ්වාස කරන්න. මං කිව්වා දෙන්න මට මේ මිෂෙල්ට ෆෝන් එක ක්‍රිස්ටිනාට ෆෝන් එක දෙන්න. ඉතින් ෆෝන් එකෙන් කනට තියාගෙන මට ඇහුණ බබා අඬනවා. මං කිව්වා බබෝ යේසු ඔබට ආදරෙයි. යේසු ඔබට ආදරෙයි. ඔබ කිරි බොන්න ඕන යේසුගේ නාමයෙන්. යේසුගේ ලේවල බලෙන් මම මෙයිට එරෙහිව ක්‍රියා කරන සෑම බලධාරියෙක්ගේ බලය අහෝසි කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කියලා මම ටිකක් යාඥා කරලා ක්‍රිස්ටිනටයි බබාටත් කතා කරලා මම පාස්ටර් රෙබේකාටත් කෝල් කරන්න. ඉතින් ඒගොල්ලෝ පාස්ටර් රෙබේකාටත් කෝල් කරා මමත් කෝල් කරා පාස්ටර් රෙබේකාට පොඩ්ඩක් කෝල් කරලා බලන්න කියලා. පාස්ටර් රෙබේකා කෝල් කරනකොටත් බබා ඒ පියවරු දෙකෙන්ම කිරි බොනවා. හලෙලූයා. 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 දැන් ඔබ හිතනවා නම් මගේ හොඳකම නිසා මගේ බලයෙන් තමයි මම ඒක කරේ කියලා. ඔබ සහ මුලින්ම වැරදි. මගේ ඇති හොඳකමක් නෑ. ඒ යේසුස් වහන්සේගේ කරුණාවන්තකම විතරයි. ඒ දරුවා කිරිබොන්න නැති දරුවා කිරිබොන්න පටන් ගත්තේ ආඥාවට පස්සේ මගේ හොඳකමක් නිසා නෙවෙයි. යේසුස් වහන්සේගේ නාමයේ බලය නිසායි. කරුණා කරලා එක දැනගන්න. කරුණා කරලා සියලු ගෞරවය යේසුස් වහන්සේට හිමි වෙන්න ඕන. මම දන්නවා මම කවුද කියලා. මම කරුණාව ලැබූ කෙනෙක් නිසා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කරුණාව නොසිටින්ට මගේ ජීවිතෙන් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. එනිසා මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා. ඉතින් අපේ ජීවිතත් දෙවියන් වහන්සේගේ ආලේපයේ අනුභවය නිසා
අපි අනිත් අයට ආශිර්වාදයක් වෙන්න ඕනේ. බලන්න යෝසෙෆ්ගේ ජීවිතෙන් නිසා පොටිෆර්ගේ මුළු ව්‍යාපාරයටම මුළු ජීවිතයටම මුළු ගෙදරටම මහත් ආශිර්වාදයක් ඇති වුණා. හලෙලූයා. නමුත් ජෝසප්ගේ තත්ත්වයට එන්නට හේතුව වුණේ මොකද්ද මේ ජෝසප්ගේ ජීවිතයේ පිටිපස තියෙන රහස? මොකද්ද මේ රහස? ඔහුව තෝරා ගනු ලැබූ දරුවෙක්. ආමේන්. ඔබවත් තෝරා ගනු ලැබූ දරුවෙක්. ඔබ යේසුස් වහන්සේව ඔබගේ ගැලවුම්කාරය හැටියට පිළි අරන් තියෙනවා නම් ඔබව තෝරා ගනු ලැබූ දරුවෙක්. ජෝසප් මෙන් ඔබවත් තෝරාගෙන තියෙනවා. දැන් දෙවියන් වහන්සේ ජෝසප්ට සිහිනයක් දීලා තිබුණා. සිහින දෙකක්. එක සිහිනයක් තමයි ගොයම් මිටි 12ම ජෝසප් ඉදිරිපිට වැඳ වැටෙනවා. තවත් සිහිනයක් තමයි ඉර සඳ සහ තාරකාවල් 11ක් නැතන් 12ක් ඔහු ඉදිරිපිට වැඳ වැටෙනවා. මේ සිහිනය ගැන තාත්තට කිව්වහම තාත්තා හිතුවා පුතා ප්‍රධානියා වෙන්න හදනවයි කිය. සහෝදරයන්ට කිව්වහම සහෝදරයෝ හිතුවා මෙයා මේවා කියන්නේ මෙයා අපේ පාලකයා වෙන්න හදන නිසා වෙන්නේ නැතයි කියලා හිතුවා. නමුත් ඒන් එකක්වත් නෙවෙයි මේ අහිංසක ජෝසප්ගේ ජීවිතයේ තිබුණේ දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතේ ක්‍රියා කරන කාර්යයන් ඔහු තම සහෝදරයන් එක්ක බෙදාගත්තා. උද්දච්ච වීමටවත් පාලකයා වීමටත් අරමුණු කරගෙන නෙවෙයි මේ සිහින අපි කාටත් හොඳ සිහිනයක් ලැබුණම අපි ගිහිල්ලා අපේ යහළුවන්ට කියනවා අපේ ගෙදර අයට කියනවා. ඒක ස්වභාවයක්. සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ජෝසප් කියන්න පටන් ගත්ත නිසා ඔහුට එරෙහිව ඊර්ෂ්‍යා වෙන්න පටන් ගත්ත තම සහෝදරයෝ. ඉතින් අපිට යේසුස් වහන්සේ කිව්වා වගේම මිනිසෙක්ගේ සතුරෝ මිනිසාගේ ගෙයි වැසියෝම කියලා අපිට කිව්වට වැරදි නෑ. තමාගේ සහෝදරයන්ම තමයි ජෝසප්ව වලේ දාලා මරන්න හැවිද්දේ. මරන්න හැවිද්දේ ඊර්ෂ්‍යාව නිසා. තාත්තා මේ දරුවට ගොඩක් ආදරේ නිසා. තාත්තා විශේෂ දේවල් මේ දරුවා වෙනුවෙන් කර තිබුණු නිසා. දන්නවද මං කියන්න කැමති සමහර දරුවෝ විශේෂයි. දෙවියන් වහන්සේ විදිහට තමයි මේවා සලස්සලා තියෙන්නේ. එනිසා දැන් ජෝසප්ගේ ලස්සන ඇඳුම ගලවලා එයාව වලේ දාලා එයාව වලේ මැරෙන්න තියන්න තීරණය කරාට පස්සේ කොහොම හරි එයාව එළියට අරගෙන ඉස්මායිල් වරුන්ට ඔහුව විකුණනු ලැබුවා. ඔහුව දැන් වහලෙක් ලෙස ඔහුව අරන් යනවා මිසරයට. මිසරයේදී පොටිෆර් කියන්නා වූ ඒ රාජ්‍ය නායකයා පාරාවගේ රාජ්‍ය නායකයා ඔහුව මිලදීලා ගන්නවා. මේ හැම තත්වයකදී අපට ජෝසප් ගැන කොඳුරනවාවත් දෙවියන් වහන්සේට බැනවදිනවාවත් දෙවියන් වහන්සේව ප්‍රශ්න කරනවාවත් අපට අසන්ට ලැබෙන්නේ නැහැ. මන්ද ඔහු දන්නවා ඔහුව තෝරාගනු ලැබූ කෙනෙක් කියලා. හලලූයා. ඔහුට සිහිනයක් දෙවියන් වහන්සේ දීලා තියෙන බව ඔහු දන්නවා. මේ සිහිනවල් සැබෑ වෙන්නේ රෝසමල් යානාවල නොවේයි කියලත් ඔහු දන්නවා. එහෙම වුණත් කටු තියෙනවයි කියලත් ඔබයි මමයි දන්නවා. ඉතින් අපිට පෙනියන ආකාරයට බැලුවම මේ දේවවචනේ ජෝසප්ට ඉතා බැරෑරුම්කාරී අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ආකාරයි ඔබේ ජීවිතෙත් මගේ ජීවිතෙත් අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ අපව තෝරාගෙන තිබුණාට දෙවියන් වහන්සේ අපට සිහිනයක් දීලා තිබුණාට ඒ සිහින සැබෑ වෙන්න යන්නේ ඊ타ත්ම පහසු ක්‍රමයකට නොවන බව ඔබ තේරුම් ගන්න ඕන. මේක හරියට ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා අපට කුරුසයක් දරාගෙන යන්නට සිදුවෙන මාර්ගයක් හා සමානයි. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය
ඔබ තේරුම් ගන්න ඕන යෝසෙෆ් මෙන් දෙවියන් වහන්සේ ඔබට සැලසුම් කරලා තියෙන උතුම්ම කැඳවීමේ බැබලීමේ තත්ත්වයට එන්නට පෙර ඔබට ගොඩාක් දුෂ්කරතාවයන් තුලින් යන්නට සිදු වෙනවයි කියලා ඔබ තේරුම් ගන්න ඕන. මේ පරිච්ඡේදයට අනුකූලයි. අනුකූලවයි මම කතා කරන්නේ. නමුත් ඔබ ජීවිතේ මුහුණ දෙන හැම තත්වයකදීම ඒ ප්‍රීතියෙන් දරා ගන්න මන්ද ඔබේ අවධානය යොමු වෙලා තියෙන්න ඕන අර දෙවියන් වහන්සේගේ අවසාන ඉලක්කය තුල ඔබගේ උතුම් ආශිර්වාදය කෙරෙහි. ඒක අපි යේසුස් වහන්සේගේ ජීවිතේ බැලුවමත් ඒ විදිහටයි අපට හෙබ්‍රෙව් පොතේ සඳහන් වෙන්නේ. තමා ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය දෙස බලමින් කුරුසය දරාගෙන යේසුස් වහන්සේ ගියයි කියලා සඳහන් වෙනවා. ඔබ කැමති දෙයකට පෙරලලා බලන්න. පොඩ්ඩක් හෙබ්‍රෙව් පොතට පෙරලමු. කොහොමදත් හෙබ්‍රෙව් වලට අපිට යන්න තියෙනවා. බලන්න හෙබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ පාස්ටර් රෙබෙක අපට කියවන්න. උන්වහන්සේ වනහේ තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳගත්සේක. දැන් අපි ඔක්කොමලා අසයි මේ සිංහාසනයේ දකුණු පැත්තේ වාඩි වෙන්න ඉක්මනට. ඉක්මනට වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබටයි මටයි සිදු වෙනවා වේදනාව. අභියෝග හරහා දුෂ්කරතාවයන් හරහා ඉංග්‍රීසියෙන් කියනවා සෆරින් පීඩන හරහා ගිහිල්ලා තමයි ඒවා සිදු වෙන්න යන්නේ. කවදාවත් විභාගයක් පහසුවෙන් ලෙහෙසියෙන් පාස් වෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොමලා පාස් වෙනවා. විභාගය කියන එක හරි අමාරු දෙයක්. ගොඩාක් වෙහෙසෙන්න තියෙන දෙයක්. ගොඩාක් අදිෂ්ඨානශීලී දෙයක්. යම් විනයක් අනුකූලව තමාට හැසිරෙන්න සිදුවෙන දෙයක්. තමාට නිදැල්ලේ ටීවී බලමින් විනෝද වෙමින් යාළුවොත් එක්ක රෑ කාලය ගත කරමින් තමාට විභාග පාස් කරන්න බෑ. තමාට යම් කිසි දුකක් වේදනාවක් කැපවීමක් විනීත භාවයකට තමාවම හුරු කරගන්න සිදුවෙනවා පාලනය කරගන්න සිදුවෙනවා ඒ අදිෂ්ඨාන ඉලක්කය කරා හමා යාමට නම්. ඉතින් ජෝසෙෆ්ගේ ජීවිතය දිහා බලනකොට අපිට පේනවා එයා නොයෙකුත් පීඩාවල් තුලින් ගියා. තමාගේ ඉස්සලම් තමාගේ ගෙදර අයගෙන්. දෙවනුව තමාට පීඩනය මුහුණ දෙන්න සිදු වුණේ තමාගේ ස්වාමියාගේ ගෙදරින්මයි. මේවා ඔක්කොම එන්නේ ගෙදරින්මයි. ඔබ තේරුම් ගන්න ඕන ඔබට බොහොම පීඩා එන්න යන්නේ ගෙදරින්මයි. සමහරලාට මේ සභාවෙන්මයි ඔබට පීඩාවල් එන්න යන්නේ. මේකත් ස්වාමින් වහන්සේගේ ගෘහයයි ගෙදරයි. ඉතින් ඔබට සමහරලාට මෙතනම තමයි පීඩනේ හටගන්න පුළුවන් වෙන්නේ. හටගන්න යන්නේ ඔබේ පුහුණු වීමේ මේ භූමිය නැත්තම් ග්‍රවුන්ඩ් එක මේකම තමයි. ආමෙන්. මෙතනින් ඔබ ජය ගන්න ඕන. ගෙදර ජය ගන්න ඕන. දැන් අපිට පෙනියන ඔහුට ඒ සියල්ල තුලදී ඔහු පැහැදිලි ඉලක්කය කෙරෙහි අවධානය යොමු කරමින් තිබුණු නිසා ඔහු ඒ කිසි දෙයක් ගැන සැලුනේ නැහැ. ඔහු හොඳට සේවය කරා. ඔහු සුබවාදී දේ ගැන තමයි කල්පනා කරේ. ඔහු නිතරම මගේ සහෝදරයෝ මෙහෙම කළා මන් දවසකදී පාඩමක් උගන්වන්නම් ඒගොල්ලන්ට කියන අර අරමුණ තිබුණේ නැහැ. සමහර වෙලාවට
අපට අපේම අයව අමතක කරන්න සිදු වෙනවා. අපට වැරදි කරපු අයව, අපට ද්‍රෝහී කරපු අයව, අපේම සහෝදර සහෝදරයන්ව අපට අමතක කරන්න වෙනවා අර දෙවියන් වහන්සේ දීලා තියෙන ඉලක්කය කරා හමා යෑමට. ආමෙන්. යේසුස් වහන්සේ ඒක පැවසුවා පැහැදිලිව තම බිරිඳට, තම දරුවන්ට, තම දෙමව්පියන්ට මට වඩා ප්‍රේම කරන්නාට මගේ ගෝලයා වෙන්න බෑ. තමාටත් ප්‍රේම කරගන්න බෑ. තමාටත් ප්‍රේම කරන්න බෑ. තමාවත් තමාගේ ස්වාමින් වහන්සේට තමාට වඩා ප්‍රේම කරන්නට විතරයි ගෝලයා වෙන්න පුළුවන්. ඒතර තමාගේ පුද්ගලික ආශාවල් තියෙන්න පුළුවන්. ඒ ආසාව පවා පරිත්‍යාගී කරනවා අර තමා කැඳවපු ස්වාමින් වහන්සේගේ ඉලක්කය කරා හමා යාමට. එවැනි යෝසෙෆ් ළඟ තිබුණ හොඳ පැහැදිලි මානසික තත්වයක්, ආත්මික. ඒක අපිට පැහැදිලිව පෙනී යනවා. ඒක අපිට පෙනී යනවා දෙවනි පදේ. ඉංග්‍රීසි බයිබල්, the Lord was with Joseph. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග සිටියා. හලෙලූයා. ස්වාමින් වහන්සේ අප සමගනම් අපි බිය වෙන්න ඕන කාටද? දැන් ස්වාමින් වහන්සේ ඔහු සමග සිටියා. ඒ සිටීම අනිත් අය දැක්කයි. මිසරේ බලන්නේ දෙවනි පදේ අපිට කියවන්න පාස්ටර් රෙබෙකා. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග වූසේක. ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමී වූ මිසරයාගේ ගෙයි සිටියේය. ඔහු සඵල වෙන්න පටන් ගත්තා. හලෙලූයා. කොහෙද? ඔබ සඵල වෙන්නේ ගෙදරමයි. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ ගෙදර තමයි, ස්වාමින් වහන්සේගේ ගෘහයේ තමයි ඔබ තාල වර්ගයේ ගසක් මෙන් වැඩෙන්න පටන් ගන්නෙ. වෙන තැනක නෙවෙයි. ඉතින් මේ විදේශික පරිසරයක තමා දෙවියන් වහන්සේ තා සමාතර ඇති වෙලා තියෙන සුහඳ සබදතාවය නිසා තමාට කොහෙත් එකයි. ආමේන්. හලෙලූයා. ස්වාමින් වහන්සේත් එක්ක තමා සම්බන්ධ වුණොත් තමාට කොහෙත් ආශිර්වාදය ලැබෙනවා, ආශිර්වාදයක් වෙනවා. ඊට පස්සේ අපිට සඳහන් වෙන තුන්වෙනි පදේ මේක දැක්ක. පොටිෆර් දැක්ක. හතරවෙනි පදේ, තුන්වෙනි පදේ හතරවෙනි පදේ කියවන්න. ඔහුගේ ස්වාමියා ස්වාමින් වහන්සේ ඔහු සමග සිටින බවත්, ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය. දුටුවත් මේ සභාව ඇතුළේම මිනිස්සු දකින්න ඕන ඔබ සමග ස්වාමින් වහන්සේ ඉන්නවයි කියලා. ඇයි ඔබ දියුණු වෙනවා? ඔබ සඵල වෙනවා. හලෙලූයා. ඒක වෙන එක වෙනවමයි. අනේ මම මොනවා කරන්නද ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා සඵල වෙනවා නම්? මෙහෙ ඇවිල්ලා සඵල වෙනවා නම් ඔබ සඵල වෙන්නේ මේ ස්ථානයේ හේතුවක් නිසා නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගෙන තියෙන සුහඳ සම්බන්ධතාවය නිසා. හලෙලූයා. හලෙලූයා. වෙන දෙයක් නිසා නෙවෙයි. ඔබ කොයි සභාවට ගියත් ඔබ දෙවියන් වහන්සේ සමග නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔබ සඵල වෙනවාමයි. හලෙලූයා. ඒක නවත්තන්න බෑ. මේ විශිෂ්ට වෙන්නේ මේ සභාව නෙවෙයි. ඔබේ සම්බන්ධතාවය විශිෂ්ට වෙන්නේ. ජෝසෙෆ්ට කොහෙත් එකයි. වලත් එකයි. උලත් එකයි. දැන් ඔහු මේ ගෙදර සඵල වෙනවා. ඒ තමාගේ ස්වාමියා දකිනවා. ආමේන්. ඉතින් මිනිස්සු අහන්න ඕන, දැන් ඔයගලන්ට හරි ගිහිල්ලානේ. ඔව් අහන්න ඕන. මිනිස්සු හරියන්න ඕන. හරියන්නේ මේ පාස්ටර් හොඳ නිසා නෙවෙයි. මාස්ටර් හොඳ නිසා. මාස්ටර් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හලෙලූයා. එනිසා ඔබ සඵල වෙනවා. ඒක දකිනවා. ටික කාලයක් හොඳයි වගේ නේද? දැන් සාමාන්‍යයෙන් අලුතෙන් කෙනෙක් සභාවට ආපුවම සභාව හරි හොඳයි. හරි ලස්සනයි. ටිකක් වෙලා යන්න ඕන. අර සිංහල කියමනවත් තියෙනවනේ, අලුත් කොස්ස හොඳට අතු ගෑවෙනවයි කියලා.
ඉතින් හැම දෙයක්ම හොඳයි. කොහේ ගියත් ප්‍රශ්න ඇති වෙන්නේ ගෙදරමයි. මගේ සහෝදරයා සහෝදරිය රැවටෙන්න එපා. කොහෙත් කොයි පවුලක වුණත් ප්‍රශ්න තියෙනවා. සමහර පවුල්වල ප්‍රශ්න අපිට පේන්න නැහැ. ඒ නිසා අපි නිගමනයකට එනවා නම් ඒ පවුල නම් සුපිරි පවුලක්, ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති පවුලක් නැහැ. හැම පවුලක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔබයි මමයි තේරුම් ගන්න ඕනේ මෙතන වැදගත්ම දේ මම ඔබගේ අවධානය යොමු කරන්න හදන්නේ ඔබ තෝරා ගනු කෙනෙක්. ඔබව දෙවියන් වහන්සේ විසින් තෝරාගන්න ලැබු කෙනෙක්. ඔබට දෙවියන් වහන්සේ අනාගතයක් ඇති කරලා තියෙන දෙවියන් වහන්සේ කෙනෙක් ඔබේ පියා වෙලා තියෙන්නේ. නමුත් ඒ කරා හමායමට ඔබට දෙවියන් වහන්සේත් එක්කම නිතරම සම්බන්ධතාව ඇති කරගන්න ඕන. හාලෙලූයා. ඒ සම්බන්ධතාවය ඇති කරගෙන ගන්නකොට ඔබ දියුණු වෙනවා, ඔබ සඵල වෙනවා, ගෙදරම සඵල වෙනවා, දියුණු වෙනවා, මිනිස්සු ඕක දකිනවා. ඒ කියලා ප්‍රශ්නෙන්නේ නැතුව නෙවෙයි. ඒ සඵලත්වයේ මැද වුණත් ප්‍රශ්න හටගන්න අවස්ථාවල් තියෙනවා. බලන්න 4 ඉඳලා 6 දක්වා 5 සහ 6 කියවන්න. ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටද ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමින් වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශිර්වාද කළසේක. දැන් ඔබට පෙනියන මේක නිකන් එක දවසකින් වුණේ නෑ. මේක කාලයගේ ඇවෑමෙන් තමයි මේ උද්ගත වෙන තත්ත්වය උද්ගත වෙන්නේ. කාලය දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. අපි ගලවල එක පාටම ඉහළට ගේන්නේ නෑ. අපිට ගමනක් යන්න සලස්සනවා. අපි විශ්වාසවන්ත නම් පොඩි දේවල් වල දෙවියන් වහන්සේ අපට තවත් වගකීම් දෙනවා. තවත් වගකීම් දෙනවා. අපි දැන් හොඳම තත්වයකට ගේනවා. ඒ කියන්නේ පොටිෆර් දකිනවා මේ මිනිස්සයා අත තබන හැම දෙයක්ම සඵල වෙනවා. මේ මිනිස්සයව සම්පූර්ණයෙන්ම මම බාර කරන වැඩේ. මට කරදර වෙන්නේ මට ලැබිලා තියෙන මේ සේවකයා මේ වහල්ලා නියම වහල්ලෙක් මන්ද මෙයා දේව දරුවෙක්. මං කියන්න කැමති මගේ සහෝදරයා සහෝදරිය ඔබ වැඩ කරන ආයතනයේ ඔබ හොඳම වැඩකාරයා වෙන්න ඕන. බොස් දකින්න ඕන ඔබ ස්වාමින් වහන්සේ සමග සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. ඔබ හොඳට ප්‍රඥාව ඇතුව වැඩ කරන කෙනෙක්. මන්ද ඔබ ප්‍රඥාව ඉල්ලන කෙනෙක්. සම්බන්ධතාවය තුලින් ඒ පරිපතය සම්බන්ධ වුණාම සම්බන්ධීකරණය වුණාම ඒ බල ධාරාව ගලාගෙන ඇවිල්ලා ඔබ විශිෂ්ට වූ කෙනෙක් වෙනවා වැඩපොලේ. ආමෙන්. වගකීම් වැඩි වෙනවා. හොඳ වෙන්න වගකීම් වැඩි වෙනවා. අවසානයේදී ඔක්කොම දීපල ටික බාර දෙනවා එක්කෙනෙක් හැරෙන්න. පොටිෆර් තමාගේ බිරිඳ විතරක් ඔහුට බාර දුන්නේ නැහැ. ඉංග්‍රීසි කියවනක් තියෙනවා කරුණු 3ක් බාර දෙන්නේ නැහැයි කියලා. තමාගේ පෑන කාටවත් දෙන්නේ නැහැ. තමාගේ අශ්වයා කාටවත් දෙන්නේ නැහැ. තමාගේ බිරිඳ කාටවත් දෙන්නේ නැහැ. දැන් මම මේක හදාහරලා තියෙනවා දෙකක් හදාහරලා තියෙනවා. දෙකක් හදාහරලා තියෙනවා. එකක් ඇවිල්ලා පෑන දෙන්න එපා. බැංකුවක වුණත් පෑන අනේ පොතක් දෙන්න පෑන පොඩ්ඩක් අසං කරන්න පෑන. සමහරවිට එයා ඇත්තටම කිසිම අරමුණක් නැහැ ඔබගේ පෑන අරන් යන්න. නමුත් ඔබ පෑන තියලා ගිහිල්ලා. අවතක වෙලා. ඔබ තේරුනේ නැහැ ඔබ පෑන දුන්නයි කියලා. එයාට තේරුනේ නැහැ අනේ මම පෑනක් ගත්තනේ. එයා හොයනවා පෑන දෙන්න ඔබ ගිහිල්ලා. ඒ නිසා කවදාත් ඔබේ පෑන කාටවත් දෙන්න එපා. විශේෂයෙන් මේ කොරෝනා දවස්වල නම් දෙන්නම එපා. දෙවනි දේ තමයි ඔබේ අශ්වයව දෙන්න එපා. ඔබ අශ්වයව පාවිච්චි නැත ආදරයෙන් බලා ගන්න වගේ කවුරුත් බලාගන්නේ නැහැ. අනිත් එක අශ්වයට පුළුවන් හරි තව කෙනෙකුට ලැබි වෙන්න. ඒ නිසා දෙන්න එපා. තුන්වෙනි එක නම් දෙන්නම එපා. ඒක පොටිෆර්ගෙන් අපි ඉගෙන ගන්නවා. ඔහුගේ බිරිඳ මිසක්
අනිත් සියල්ල ජෝසප්ගේ අතට බාර දුන්නා. නමුත් බාර දුන්නේ නැති දේ තමයි බාර අයිති කරගන්න අල්ලා ගන්න හැවිද්දේ. තේරෙනවද මම කියන දේ? ඉතින් දැන් මේ ගෙදර සඵලවත් වෙන ගෙදරක්. දියුණුව ඇති වෙන ගෙදරක්. ආශිර්වාදලත් වෙන ගෙදරක්. නමුත් ඔය ආශිර්වාදලත් ගෙදර ආශිර්වාද නැති කරන්න යක්ෂ ආත්මයක් ක්‍රියා කරන්න පටන්ගෙන තියෙනවා. බලන්න මොකද වුනේ කියලා. පාස්ටර් රෙබෙකා අපට 6 වෙනි පදයත් කියවන්නකෝ. එබැවින් ඔහු තමාට තිබුණු සියල්ලම යෝසෙප් අතට බාර දුන්නේය. තමා කන කෑම මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් 50 රූප සම්පන්න ශෝභමාන කෙනෙක් වූයේය. මින් පසු හරි පොඩකින් රූප සම්පන්න රූපේ එයාගේ නම රූපේ. එයාගේ රූපේ ලස්සනයි. ඇත්තටම මේ ජෝසප් හැයිලා විශිෂ්ටයි. මන්ද ඔහු දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති වුණා විතරක් නෙවෙයි, තාත්තගේ ආදරය ලැබුවා විතරක් නෙවෙයි, සහෝදරයෝ තමාට ද්‍රෝහි කළා විතරක් නෙවෙයි, ඉස්මායිල් වරුන් තමාව රිදිකාසි 20කට විකුණුවා විතරක් නෙවෙයි, ඔහු ඒ පොටිෆර්ගේ ගෙදර මහත් පොඩියෙන් පටන්ගෙන උතුම් තත්වයකට ආවා විතරක් නෙවෙයි. ඔහු ඒ සම්බන්ධතාවයේ මැදදී ඔහු තමාවම බලාගත්තා වගේ තමයි අපිට පේන්නේ. තමාට ලැබිලා තියෙන ලොකුම දේ තමාව ලස්සනට තියා ගැනීම තමාගේ යුතුයකම. දැන් මේ කාල පරිච්ඡේදයේ තමා වගකීම් සහිතව කටයුතු කරන්න ඕනේ. ගෙදර ගියාම අත් දෙක සෝද ගන්න. පුළුවන් නම් නාන්න. විශේෂයෙන්ම සෙනග ගැවසෙන තැන්වල ඔබ ගැවසිලා ආවම, මල ගෙදරකට ගිහිල්ලා ආවම, අර බයිබලයේ සඳහන් කරන ඔය ප්‍රතිපත්ති නාන්න, පිරිසිදු වෙන්න, ඇඳුම් ටික හොදන්න දාන්න. සිස්ටර් ඇන්ඩ්‍රියා නම් මේ ඇඳේ වාඩි වෙන්නවත් අවසර දෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති ඔයිට වඩා වෙනස්. ඒ දන්නවද මගේ ප්‍රතිපත්ති ගොඩක්ම බයිබලයේ මත පදනම් වෙලා තියෙන ප්‍රතිපත්ති. මන්ද යේසුස් වහන්සේ කිව්වා මේ ඇතුළට යන දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනේ නෑ. ඇතුළෙන් එළියට දෙන දේවල් ගැන තමයි පරිස්සම් වෙන්න ඕන. ඒක මේ පරිච්ඡේදයේ සැබවින්ම ඇත්තක්. දැන් ඇත්තටම මේ යෝසෙප් ඉතා ලස්සනයි, රූප සම්පන්නයි. එනිසා ඔහු මිසරේ වීදිවල් වල ඇවිදිනකොට බොහෝ ගැහැණු ළමයි ඔහු දෙස බලන්නට ඇති. මම අහන්න කැමති සභාවෙන් රූප සම්පන්න නැත්නම් ලස්සන කෙනෙක්ව දැක්කහම ඔබ බැලෙනවද? ඔව්. ලස්සන දෙවියන් වහන්සේ හදලා තියෙන දෙයක්. ලස්සන දෙවියන් වහන්සේ දීලා තියෙන දෙයක්. නමුත් තවත් අපි ලස්සන වෙනවා දෙවියන් වහන්සේ තියෙන ලස්සනට තවත් ලස්සන එකතු වෙනවා අපි දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයට ඇතුල් වුණාම. හලෙලූයා. දෙන්න අත්වල සන්නාදයක්. හලෙලූයා. සුදු වෙන්න ඕනේ නෑ ලස්සන වෙන්න. ලස්සන වෙන්නට දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයකට ඇතුල් වෙන්න ඕන. ඒතර තමා දන්නවා තමාව හසුරුවා ගන්න ඕන ආකාරය. ඒ තමාම හරියාකාරව හසුරුවා ගත්තාම තමා ලස්සන වෙනවා. තමා අනුග්‍රහයෙන් පිරෙනවා. මිනිස්සු තමා දිහා බලනවා. ආමෙන්. නමුත් බැලුවේ වැරදි කෙනා, බැල්ම හෙළුවේ වැරදි කෙනා, ගෙදර හිටපු පොටිෆර්ගේම බිරිඳ, මගේ සහෝදරය
සතුරෙක් ඉන්නවා. මිනිස්සු නෙවෙයි සතුරා මිනිස් මනසට සිතුවිලි දමන සතුරෙක් ඉන්නේ. දෙනම කියන දේ. ඒ සතුරා සිතට දැම්මා මේ කැඩවසම් තරුණයා ලස්සනයි මෙයාව මගේ මහත්තට අමතරව මම සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන මම සම්බන්ධතාවයක් ඇති කරගෙන මම මගේ ආශාව කරා ගමන් ගන්න ඕන. ඒක හරි දේවචනය අනුකූලව එය දෙවියන් වහන්සේට එරෙහිව කරන පාපයක්. ඒක ජෝසප් පැහැදිලිව දන්නවා පාපය කියන්නේ මොකක්ද කියලා. පාපය කියන දේ අලුතෙන් කියා දෙන්න ඕනේ නැහැ. පාපය කියන දේ අපි කවුරුත් දන්නවා පාපය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ජෝසප් ඔබ දැනගන්න ඕන අපට සතුරෙක් ඉන්නවා. අපේ සටන වනාහි මාංශයට රුධිරයට විරුද්ධව කරන සටනක් නොවේ. අධිපතීන්ට බලධාරීන්ට අන්ධකාර ලෝක මුලාදෑනින්ට එරෙහිව ආකාශයේ ක්‍රියා කරන බලධාරීන් ඉන්නවා. අපිව මේ යේසුස් වහන්සේ තුල යන ගමනේ මේ දෙවියන් වහන්සේ සමග යන ගමනේ කොහොම හරි අර උතුම්ම தත්වෙට එමෙන් අපි හැම කෙනෙක්ම වළක්වන්න අපට ද්‍රෝහියෙක් ඉන්නවා. අපේ ජීවිතවලට එරෙහිව ක්‍රියා කරන ද්‍රෝහියෙක් ඉන්නවා. ඒ ද්‍රෝහිය බොහෝ දුරට ඉන්නේ අපේ ගෙදරමයි. අපි වැඩ කරන ස්ථානෙමයි. හැබැයි අපි හරියාකාරව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ජය ගන්නවාමයි. හලෙලුයා. දෙන්න අත්පල සන්නාදයක්. ජය ගන්න ඕනේ. මේකට හේතුව මෙන්න මේ කරුණු කීපයක් මන් තියෙනවා. අද උදෑසන මම ඔබත් එක්ක බෙදා ගන්නවා. මම විශ්වාස කරනවා ඔහු සඵල වීමට හේතු වුණේ ඔහු දෙවියන් වහන්සේගේ වචනය තුල තමාගේ සිත යොමු කරලා තිබුණ නිසා. ගීතාවලිය එක අපට කියවන්න පාසර රෙබෙකා ඉක්මනට. ගීතාවලිය එක. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැ දවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. අපිට පෙනියනවා ජෝසප්ගේ ජීවිතය ඔහු කරන සියල්ල අත තියෙන හැම දෙයක්ම රත්තරන් වලට හැරෙනවා වගේ වැඩක් වෙන්නේ. ඔහු කරන සියල්ල සඵල වෙනවා. ඒතර සඵලත් වෙන්නේ කොහෙන්ද? ස්වාමින් වහන්සේගෙන්. එතකොට ජෝසප් සඵල වීමට රහස වෙන්නේ නැත්තේ මොකද්ද? ඔහු රෑ දවල් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය පවත්වමින් දෙවියන් වහන්සේ ගැන තම පියාවන යාකොබ් තමාට කිව්ව දේවල්, තම සීයාවන ඊසාක් තමාට කිව්ව දේවල්, තම මුත්තාවන ආබ්‍රහම් කිව්ව දේවල් ඔක්කොම මෙයා මෙනෙහි කරා. දැන් ඔබ දන්නව උපත්ති පොත ලිව්වේ මෝසෙස්. එතකොට මෝසෙස් ආවේ යෝසෙප්ට පස්සේ. එතකොට අපිට තියෙන වගේ ලියවිල්ල මේ ජෝසප්ට තිබුණේ නැහැ. නමුත් ඔහු කොහොම හරි තමා කතාවෙන් ලබාගත් දත්ත ලබාගත් තොරතුරු ආරක්ෂා කරමින් ඒවා සිතේ ධාරණය කරමින් ඒවා මත මෙනෙහි කරමින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ඇතුල් වුණා. බැරි වෙලත් බයිබලයේ ඔබට නොතිබුණත් සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ බයිබලයේ මෙනෙහි කරන්න, මේක සිතේ සංගව ගන්න. දැන් කොහොමද ජෝසප් මේ පෞකාර පරීක්ෂාවෙන් ජයගත්තේ? දැන් මේ පරීක්ෂාව අපි ඔක්කොමලට එනවා. යේසුස් වහන්සේටත් ආවා. යේසුස් වහන්සේට ආවේ නැහැයි කියලා කියනවා නම් උන්වහන්සේ සියලු පරීක්ෂාවලට මුහුණ දුන්නා. ඒත් පව් කළේ නැත කියලා සඳහන් වෙන දේ සම්පූර්ණ වෙන්නේ නැහනේ. කියන්නේ මිනිසෙකුට ගැහණියෙකුට මුහුණ දෙන්න පුළුවන් බැරෑරුම්ම පරීක්ෂණය මේක. පරීක්ෂාව මේකයි. මාංශේ පරීක්ෂාව, තෘෂ්ණාවේ පරීක්ෂාව. ඒ කියන්නේ එදත් සතුරා පාවිච්චි කරපු පරීක්ෂාවල් තුනයි තියෙන්නේ. ඇස්වල තෘෂ්ණාව,
මාංශයේ තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාරකම. මේ තුන නිසා තමයි එදත් මිනිස්සු වැටුනේ. මේ නිසා තමයි අදත් මිනිස්සු වැටෙන්නේ. මේ නිසාම තමයි හෙටත් මිනිස්සු වැටෙන්නේ. ඒ කියන්නේ වැටුණත් ඒ අවසානය නොවේයි. තමා පශ්චාත්තාප වෙලා එකෙන් හැරිලා දෙවියන් යේසුස් වහන්සේගේ කුරුසේ පූජාව බලවත් සමාව දීමට පව් කළේ නැතයි කියමු නම් අපි බොරුකාරයෝය. නමුත් අපිට පාපය තුල දිගටම ජීවත් වෙන්න බෑ. අපි ආලෝකයේ හැසිරෙමු නම් අපි ආලෝකයේ කොහොමද මේ පදේ තියෙන්නේ අපිට පළවෙනි යෝහන් පාසර රෙබේකා කියුවා අපිට. අපි ආලෝකයේ හැසිරෙමින් පාපය තුල ජීවත් වෙනවා නම් අපි බොරු කියනවා මිසක් සැබෑව අප තුල නැත. බලන්න ඒක හරියට අපි කියවමු. මන්ද මේවා අපිට වැදගත්. අපේ ජීවිතේ තේරෙනව නේද? පිරිසිදු භාජනයක් තුල තමයි සුද්ධාත්මයන්ව වැඩ කරන්නේ. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාseම උන්වහන්සේ ආලෝකයේ සිටින්නාseම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ. අපට එක එකනා සමග සහභාගීත්වම තියෙනවා. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරන්නේය. අපට පාපේ නැතයි කියමු නම් ඊට පෙර පදය අපි උන්වහන්සේ සමග පංගුකාරකම ඇතැයි කියමින් අපි කියනවා අපි උන්වහන්සේ සමග පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයේ හැසිරෙමු නම් අන්ධකාරයේ හැසිරෙනවා නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමු. සැබෑව අප තුල අපි සැබෑව නොකරමු. ඉතින් අපිට ඒක කරන්න බෑ. ඒක බොරු. ඉතින් අපි තේරුම් ගන්න ඕන ජෝසප් තුල තිබුණේ ගුණාංගය. ඔහු සැබෑ ලෙසම ආලෝකයේ ජීවත් වෙන කෙනෙක්. ආමෙන්. සැබෑව කරන්නා වූ කෙනෙක්. අඳුරේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. දැන් එතකොට ඔහුගේ තවත් අපි තේරුම් ගන්න ඕන. මේක අද ලෝකයේ වෙන දේ. తాවකාලික සතුටක් පහව යන සතුටක් නිසා කොච්චර මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවද අද? පවුල් විනාශ වෙනවද? ජෝසප් පැහැදිලිව දැනගෙන හිටියා. තමාගේ ලස්සනකම, තමාගේ කැඩවසම්කම දෙවියන් වහන්සේ තමාට දුන්නු නිසා ඒක රැකගන්න අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්න. කොහොමද ඔහු රැකගත්තේ? 119 වෙනි ගීතාවලියේ 4 වෙනි පදේ පොඩ්ඩක් බලන්න. 119 වෙනි ගීතාවලියේ 4 වෙනි පදය. සමාවෙන් 9 වෙනි පදය. 9 සහ 11. බලන්න. කොහොමද ඔහු පවිත්‍ර වුණේ? මේ ප්‍රතිපත්ති මතම තමයි පවිත්‍ර වුණේ. තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? දැන් යෝසෙප් තරුණයිද? ඔව් තරුණයි. කැඩවසම් තරුණයි. කොහොමද ඔහුගේ ජීවිතේ පවිත්‍ර ලෙස පිරිසිදුව තියාගන්න යන්නේ මේ වංක ලෝකයක් තුල? කොහොමද? මොකද්ද කියන්නේ? තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්වීමෙනි. වචනය ප්‍රකාර පැවැත්වීමෙනි. තවත් ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිදානය කරගතිමි. ඔබගේ වචනය මගේ සිතේ නිදානය කරගතිමි. පාපෙන් ජය ගන්න පුළුවන්, පව් නොකර ඉන්න පුළුවන්. අපි දේ වචනය තුල ඇලී ගැලී දේ වචනය තුල අපි මෙනෙහි කරමින්ම සිටියොත්. එතකොට හෙබ්‍රේව 11 වෙනි පරිච්ඡේදයට පෙරළමු. හෙබ්‍රේව 11 වෙනි පරිච්ඡේදය. 24 වන පදය. දැන් බලන්න මෝසෙස්ගේ ජීවිතය ගැන සඳහන් වෙන්නේ. తాවකාලිකව සතුටක් ලබනවට වඩා සදාකාලික සැපත අපි රැකගන්න එක වැදගත්. මගේ සහෝදරයා සහෝදරිය. බලන්න මේ පද දිහා.
මෝසෙස් වැඩුණයින් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහිීමෙන් එපා කර විපාකයේ දෙස බැලූ බැවින් මිසරේ වස්තුවලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යයි සිතා කලකට පාපේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරා ගත්තේය. දැන් ඔබ දන්නවා මෝසෙස් තමයි නියම වෙලා තිබුණේ පාරාවෝගේ රජකම බාරගන්න. ඒ රජකම බාරගත්තම ඔහුට ඕනෙ තරම් ගෑනු ගන්න තිබුණා. අන්තපුරයක් මෙන් ගෑනු තියාගන්න තිබුණා. ඒ ශිෂ්ටාචාරයේ ආකාරයි. එවැනිම තමයි ලංකාවේ ශිෂ්ටාචාරය රජවරුන්ගේ. ලංකාව විතරක් නෙවෙයි ඊශ්‍රායලෙත් සලමොන්ගේ ජීවිතය දිහා බලනකොට ඒ ආකාරයි. නමුත් මොකද්ද මෝසෙස් තෝරගත්තේ? මගේ සහෝදරයා සහෝදරිය, අපි මේ ලෝකයේ සියලු සැප සෙල්ලම් පෞකාර දේවල් රස බලලා භුක්ති විඳලා ඒවා තුල සතුටු වෙලා අවසානයේදී ගින්නෙන් සහ ගෙන්ද ගමෙන් දැවෙන විලේ සදාකාලිකව දුක් විඳිනවට වඩා අපි මේ ලෝකේ පිරිසිදුකමෙන් ජීවත් වෙන්න දුක් විඳිමු. බලන්න ඒක බලන්න ඔබේ ගෙදර ගිහිලා මේ පරිච්ඡේදය කියවන්න හෙබ්‍රේව 11:24 ඉඳලා කියවලා බලන්න තෝරා ගන්න තමා දුක් විඳින්න යේසුස් වහන්සේ සමග තෝරා ගන්න දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳින්න තෝරා ගන්න මන්ද ඔබට හමා යන්න ඉලක්කයක් තියෙනවා. ඒ සිහින සැබෑ වෙන්න නම් ඔබ දුක තුලින් යන්න තෝරගන්න ඕන. කුරුසේ තෝරගන්න ඕන. යේසුස් වහන්සේ සමග යේසුස් වහන්සේ වෙනුවෙන් දුක් විඳින්න ඕනේ නෑ. යේසුස් වහන්සේගේ සමග දුක් විඳින්න අපි තෝරගන්න ඕන. එවිට අපට යේසුස් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනේ වාඩි වෙන්නත් අපට අවස්ථාව ලැබේවි. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය ජෝසප් දැනගෙන හිටියා මේ පාපය හරි සමහර පාප තියෙනවා දෙවියන් වහන්සේට එරෙහිව නෙවෙයි එක එක්කෙනාට එරෙහිව කරන පාපේ. නමුත් යෝසප් තේරුම් ගත්තා මේ වගේ පාපයක් ඇවිල්ලා දෙවියන් වහන්සේට එරෙහිව කරන පාපයක්. පොඩ්ඩක් බලන්න ඔබේ බයිබලේ යෝසප් මොනවද කිව්වේ කියලා මේ බිරිඳට. එතන සඳහන් වෙනවා මේ කීවෙනි පදයේ දන්නව 9 වෙනි පදේ පොඩ්ඩක් බලන්න. 9 වෙනි පදේ. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙදර නැහැ. ජෝසප් කියන මට වඩා උතුම් කෙනෙක් මේ ගෙදර නැහැ. මාවයි ඉන්චාර්ජ් දාලා තියෙන්නේ. මාවයි බාරව දාලා තියෙන්නේ. මට වඩා උතුම් කෙනෙක් නැහැ. එතකොට මට ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඕනේ දෙයක් කරන්න පුළුවන්කම තිබුණට තමා ඕනේ කරන හැම දෙයක්ම කරන්නේ නැහැ. තමා වෙනස් ජීවිතයක් ගත කරන්නේ. හලෙලූයා. සහෝදරයා සහෝදරිය අපිට නිදහස තියෙන ඕනේ දෙයක් කරන්න. නමුත් ඒ කරන හැම දෙයක්ම අපට ලාභ නැහැ. අපට වාසියක් ගෙන දෙන්නේ නැහැ. අපට දෙවියන් වහන්සේ එක්ක ගමන යන්න උදව් වෙන්නේ නැති දේවල් අපි අයින් කරගමු. හලෙලූයා. හලෙලූයා. බලන්න කියවන්න පාසල බෙක. නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. බලන්න පොටිෆර් තහනම් කරලා තිබුණා. යෝසප් ඔබට ඕනේ දෙයක් භුක්ති විඳින්න පුළුවන්. මගේ බිරිඳව ගන්න බෑ. තහනම් කරලා තිබුණේ. ජෝසප් එක කියනවා තහනම් කරලා තියෙනවා. තහනම් ගහේ ගෙඩි කන්න එපා. ආමෙන්. ආමෙන්. රයිට්. තහනම් කරලා තියෙනවා. එහෙන් මම මේ මහත් දුෂ්ටකම කර මේක මහත් දුෂ්ටකමක්. අපි මේක තේරුම් ගන්න ඕනේ. මම ජෝසප් කියන්නේ මේ ධර්මිෂ්ඨ මිනිස්සෙක් ජෝසප් මේ මහත් දුෂ්ටකම මං කරන්නේ නැහැ. හැමෝම කැපවීමකට එන්න ඕන. මම
මේ දුෂ්ටක මහත් දුෂ්ටකම කර කර දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කරම්දයි ඇයට කිව්වේ. දෙවියන් වහන්සේට විරුද්ධව කොහොමද මම පව් කරන්නේ? මම මේක ඔයත් එක්ක කරලා මම කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරලා ජීවත් වෙන්නේ? ආමෙන්. ආමෙන්. හලෙලූයා. ඔන්න ධර්මිෂ්ඨ මේ බයිබල් ස්කූල් ගියේ නැති මිනිස්සෙක්. එයා යන්නේ ඩේලි ස්කූල්. දෙවියන් වහන්සේත් එක්ක දිනපතා පාසල් යනවා. ඉගෙන ගන්නවා දෙවියන් වහන්සේගෙන්. කොහොමද මම මේක කරන්නේ? කළා දෙවියන් වහන්සේ. මං කියන්න කැමති පෙරලන්න 51 වෙනි ගීතාවලියට. දාවිත්තුමා පවා තේරුම් ගත්තා ඒ බෙෂ්ෂබාට එරෙහිව කරපු ඒ වරද තමා ස්වාමියු දෙවියන් වහන්සේට විරුද්ධවයි කරේ කියලා. බලන්න 51 වෙනි ගීතාවලියේ 4 වෙනි පදය. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව පව් කෙලෙමි. ඔබගේ ඇස් සමුවේ නපුරව තිබෙන දේ කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක. බලන්න දාවිත්තුමා කියනවා. කාටද ඔහු අවතත් කියවන්න අහගන්න. ඔබට විරුද්ධව ඔබට පමණක්ම විරුද්ධව පව් කෙලෙමි. ඔබගේ ඇස් සමුවේ නපුරව තිබෙන දේ කළෙමි. මෙය නපුරුයි. එබැවින් දාවිත්තුමා කියනවා. පව් කරපු මිනිහා කියනවා. වැරදි කරපු මිනිහා කියනවා. මේක ඔබටම එරෙහිව. ඔබට පමණක් එරෙහිව මේක මම කරලා තියෙන්නේ. මගේ සහෝදරිය අපි තේරුම් ගන්න ඕන ජෝසප්ට ලොකු ගමනක් යන්න තියෙනවා. නමුත් ඒ ගමන ජෝසප්ට විතරක් නෙවෙයි මටත් ඔබටත් මුළු සභාවටත් ලොකු ගමනක් යන්න තියෙනවා. ලොකු සිහිනයක් දීලා තියෙනවා සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. නමුත් සිහිනේ අතරතුරේදී දැන් අපි පොඩි සඵලත්වයක් ලබලා තියෙනවා. මේ අතරතුරේදී යක්ෂයා එනවා. අපිව කොහොම හරි අර ඉලක්කය කරා හමායමින් වළක්වලා අපිව ලැජ්ජ කරලා නිඳා කරලා අපිව නැති කරලා අපට සමච්චල් කරන්න. මේකෙන් අපි ඉගෙන ගන්න ඕන. අපේ ගමන අපේ ඉලක්කය යේසුස් වහන්සේ දෙසම බලා අපි දුවමු. වෙන තැන්වල බලන්න එපා. වෙන තැන්වල බැලුවොත් ඔබ ගිලෙන්න යනවා. බල මතකද පේදුරු තමාගේ ඇස් දෙක යේසුස් වහන්සේ වෙතින් කුණාටු දෙසට හැරවූ ගමන් ඔහු ගිලෙන්න පටන් ගත්තා. ඔහු ඒ මොහොතේදී උනත් කෑ ගැහුවම යේසුස් වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේ ඔහුව ඔසවලක මද ඇදහිල්ල ඇති තැනැතිනි. ඇයි මා දිහා නොබැලුවේ? ඇයි ප්‍රශ්නය දිහා බලන්නේ? මේ උදෑසන ඔබ වටන්න මා වටන්න සභාව නැති කරන්න ලැජ්ජ කරන්න නින්දා කරන්න සතුරා බොහෝ උපක්‍රමශීලීව කටයුතු කරනවා. අපි ජෝසප්ගෙන් ඉගෙන ගමු. එද සතිය අපි ඉගෙන ගන්න යනවා. ධර්මිෂ්ඨයට බොහෝ පීඩා ඇත්තේ. නමුත් ස්වාමීන් වහන්සේ සියල්ලෙන් ඔහු මුදවන සේක. දෙන්නත් පොළ සන්නාදය. හලෙලූයා. අහන්න එපා ඇයි කියලා. බොහෝ දුරට අපි දුක් විඳින්නේ අපි නොකරපු වරදකටයි. බොහෝ දුරට අපි දුක් විඳින්නේ නොකරපු වරදකටයි. බොහෝ දුරට පිටස්තර සාක්ෂි දිහා බලනකොට සැබවින්ම ජෝසප් අද වගේ උසාවියකදී නම් අනිවාර්යෙන්ම ඔහු වැරදි කරුවා බවට සහතික ලෙස ඔප්පු කරනවා. මන්ද කබාය තියෙන්නේ පොටිෆර්ගේ වයිෆ්ගේ අතේ. අද ගැහැණු කියන දේවල් වලට මිනිස්සු කියන දේවල් මෙන් දෙගුණයක් බර පැටවෙනවා. මුස්ලිම් රටවල් වල විතරයි
ගැහැණියෙක් කියන දේ පිරිමියෙක් කියන දේට භාගයයි ගණන් ගනු ලබන්නේ. ඔබ දන්නවද? ඉස්ලාමීය රටවල් වල ගෑණියෙක්ගේ සාක්ෂිය මිනිහෙක්ගේ සාක්ෂියෙන් භාගයයි ගණන් ගනු ලබන්නේ. නමුත් මෙවැනි ආසියාතික ඩෙමොක්‍රටික් රටවල් වල ගැහැණියගේ සාක්ෂිය පිරිමියාගේ සාක්ෂියට වඩා බලගතුයි. එනිසා එන සති අපි ඉගෙන ගමු ජෝසප් වර්ධකරු. සමාජයේ ඉස්සරහ පිට ජෝසප් නින්දාවට. මං කියන්න කැමති යේසුස් වහන්සේ සමාජයේ ඉදිරිපිට නින්දා සහගතයි. කුරුසියේ තියෙන යේසුස් වහන්සේගේ කරපිටයි. ලැජ්ජාව නින්දාව කස පහර කෙල පහර කම්බුල් පහර කන්නේ යේසුස් වහන්සේමයි. හෝසානා කියපු අය අද මරව් කියලා කෑ ගහනවා. යේසුස් වහන්සේව බරාබස් අපට දෙන්න කියලා සමාජෙම කෑ ගහනවා. යේසුස් වහන්සේව මරව් කියලා කෑ ගහනවා. හැමෝම පිටස්තරයෙන් දකින්නකොට දකින්නේ යේසුස් වහන්සේ මහා දූෂිත පෞකාරයා බවට පත් වෙලා තියෙනව බවයි. එහෙම නේද? එහෙම නේද පෙනෙන්නේ? නමුත් උන්වහන්සේ තුල කිසිදු පාපයක් නොතිබුණේය. එනිසායි උන්වහන්සේ අපි විහිං තෝරගන්න ඕන. උන්වහන්සේ වෙනුවෙන් දුක් විඳින්න අපි තෝරගන්න ඕන. උන්වහන්සේ වෙනුවෙන් ජීවිත පූජාවක් වුණත් කරන්න අපි තෝරා ගන්න ඕන. එනිසායි උන්වහන්සේ සැබවින්ම උසලාගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකයයි. අපි තේරුම් ගන්න ඕනේ මේ දුක් විඳින යේසුස් වහන්සේ දුක් විඳින්නේ මා නිසායි. අපි දුකක් තුලින් යන්නම ඕන. මේක හරි අලංකාර සපලත්වයේ දේශනාවක් නොවේයි. ආර්ථිකය වැඩි කරගන්න පුළුවන් දේශනාවක් නොවේයි. දියුණු වෙන්න පුළුවන් දේශනාවක් නොවේයි. නමුත් මේක තමයි සැබෑව. අපි යේසුස් වහන්සේගේ අනුගාමිකයෝ වශයෙන් අපි මිලක් ගෙවන්න, ජීවිතයම මිලක් ගෙවන්න අපි ලෑස්ති විය යුතුයි. මන්ද යේසුස් වහන්සේම කිව්වා මා අනුව එන්න තමාවම එපා කොට තමාගේ කුරුසය රැගෙන මා පසුව එන්න. කුරුසය ගන්න නිකන් විනෝදයට නෙවෙයි. එය වෙනුවෙන් එය මත තමාගේ ජීවිත පූජා කිරීමටයි. මගේ සහෝදරයා සහෝදර ජෝසප්ගෙන් අපි ඉගෙන ගන්නවා. ඔහු වැරදිකරුවා බවට පත් වුණ අහිංසකයා වැරදිකරුවා බවට පත් වුණා. දුකයි නේද? ඒකයි මං කිව්වේ ජෝසප් සහ යේසුස් වහන්සේ අතර යම් අපිට පෙනෙන සමානුපාත තත්වයන් තියෙනවා. ඇත්තටම යෝසප් ඇවිල්ලා යේසුස් වහන්සේගේ පෙරමග දූතෙක් වගේ. ඉතින් ජෝසප්ව දකින්නකොට ඔබ දැක ගන්න ඕනේ ජෝසප් තුල පාපයක් පෙනෙන තරමට පාපයක් නැහැ. ඔහු ජම්ම පාපෙන් තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් ඔහු පෞකාර ජීවිතයක් නැහැ. ඔබට පේනවද පාපයක් ඔහුගේ ජීවිතේ? ඔබට පේනවද ජෝසප්ගේ ජීවිතේ මොනවත් පාපයක්, මොනවත් වරදක් පේනවද? නැහැ. ඒට හේතුව ඇවිල්ලා ඔහු යේසුස් වහන්සේව පෙර දක්වන හඳුන්වා දෙන චරිතයක් මෙන්. දැන් ඔහු ජම්ම පාපය තුල උපන්නේ. යේසුස් වහන්සේ තුල කිසිම ජම්ම පාපයක්වත් තිබුණේ නැහැ. ඒකයි වෙනසකට තියෙන්නේ. ඉතින් මෙවැනි මිනිස්සුන්ගේ ජීවිතවලින් අපි ඉගෙන ගමු අපේ ජීවිත හරි මාර්ගයේ ගෙන යන්න. කියව ඇති නේද? හලෙලූයා. ඔබ මම මෙවැනි පිරිසිදු ජීවිත යේසුස් වහන්සේගේ ලේ වලින් සේදී
පව් සමාව ලබාගෙන පාපුච්චාරණය කරමින් ඒ තියෙන දුර්වලතාවයන් පෞකාර තත්ත්වයන් වලින් අපි මගහැරලා එයින් වයින් වෙලා පිරිසිදු යහපත් මානසික තත්ත්වයකින් පිරිසිදු ජීවිතයක් ගත කරන්න පටන් ගත්තම අපි අත තබන දේවල් සඵල වෙනවා. බලන්න ජෝසප් නිසා අනිත් අය ආශිර්වාද ලබනවා. ඔබ නිසා අනිත් අය ආශිර්වාද ලබනවා. සහ ජෝසප්ගේ අවසානය සෑම දුකක් සමග සැසඳුවාම ළඟින් තියන්නවත් බෑ. ඔබට එන්න තියෙන දේව ආශිර්වාදය ලැබෙන්න තියෙන උතුම් තත්ත්වය මේ දැන් තියෙන දේවල් එක්ක සැසඳුවාම ළඟින් තියන්නවත් බෑ. එනිසා ඒ ගැන සිතමින් අපි මේ ගමනේදී හිතන්න එපා අපි මැරිලා ස්වර්ගයට ගිහිල්ලයි කියලා සැපත විඳින්න යන්නේ. මේ පොළොවේම අපි සැපත විඳින්න කාලයක් දෙවියන් වහන්සේ බොහෝ දෙනෙකුට දෙන්න යනවා. නැත්තම් අපි ඔබගේ රාජ්‍ය ඒවා කියලා යාඥා කරන්නේ බොරුවටනේ. යේසුස් වහන්සේත් එහෙමනම් කිව්වේ ඔබගේ රාජ්‍ය ඒවා එන්නේ නැති රාජ්‍යයක් වෙනුවෙන් අපි මේ ඔබගේ රාජ්‍ය ඒවා ඔබගේ කැමැත්ත ස්වර්ගෙමෙන් මෙලොවද ඉටු වේවා කියලා කියන එකේ පළක් නැහැනේ. අපට මෙහෙම රාජ්‍ය යම් ප්‍රමාණයක්වත් ආශිර්වාදය අත්දකින්න බැරි වෙනවනම් ඔබ දැනටමත් ඉන්නේ රාජ්‍යයේ. ඔබ පොඩි දේවල් වල විශ්වාසවන්ත වුණොත් ලොකු දේවල් දෙවියන් වහන්සේගේ දෑතේ ඔබට දෙන්න සැලසුම් කරලා තියෙනවා. හාලෙලූයා. ආමෙන්. සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ඉල්ලන්න. මුළු හදවතින් වැඩ කරන්න. කරන දේවල් හොඳින්ම කරන්න. හලලූයා. ආමෙන්. හොඳම දේවල් දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔබේ ශරීරය, ඔබේ ශරීර කූඩුව උන්වහන්සේගේ වාසස්ථානය වෙන්නට ඉඩ දෙන්න. හැම කාමරයක්ම පිරිසිදු කරන්න. හලෙලූයා. යේසුස් වහන්සේ ගෙදර එනවාද කියලා කිව්වොත් ඔබ ගෙදර ගිහලා ඔක්කොම පවිත්‍ර කරයිනේ. අර කැත පින්තාරු ටික ඔක්කොම ගලවලා දාන්න. යේසුස් වහන්සේ නෝ ඉක්මනට දේවචනේ ගහන්නේ. යේසුස් වහන්සේ ඇවිල්ලා මා අපේ ගෙදර බලයි. අර අඩ නිර්වත්ව තියෙන පින්තාරු හැම ඒ ඔක්කොම ගලවලා කැලෙන්ඩර් බොරු සෝබන ඔක්කොම ගලවලා ඔබ ගේ වෙනස් කරයි නේද? ඔව් යේසුස් වහන්සේ එනවා. අර ඔබ ජීවත් වෙන ගෙදර හරි ගස්සන්න ඉස්සලා මේ දැන් තියෙන මේ ශරීර කූඩුවේ ගෙදර හදාගන්න. එතකොට අනිත් දේවලුත් හැදෙයි. ආමෙන්. හලෙලූයා. අපි නැගිට යාඥා කරමු. දයාබර පියාණනි, අපි දුර්වල භාජන, අපි මාංශමය මිනිස්සු, අපි තේරුම් ගන්නවා අපි පව්කාරයෝ. පව් කළ නිසා නෙවෙයි පව්කාරයෝ වුණේ, පාපෙන් උපන් නිසා. ස්වාමිනී, ඔබේ ලෙයින් අපව සෝදා තිබෙන එක ගැන ස්තුති කරනවා. අපට නව ආරම්භයක් දී තිබෙන එක ගැන ස්තුති කරනවා. අපේ පව් රතුමෙන් තිබුණත් ඒවා හිමමෙන් සුදු කරන්නට ඔබගේ ලේ බලවත් බව අපි හේතු ගන්නවා. ඒවා ලක්ෂාමෙන් තිබුණත් ඒවා ලොම්මෙන් ස්වාමිනී පවිත්‍ර කරන්න ඔබ වහන්සේ බලගත්තුයි. ස්වාමිනී, අපට නව ආරම්භයක් පමණක් නොවෙයි, අපට ධර්මිෂ්ඨකමේ ලස්සන පිරිසිදු සලුවක් දීලා තියෙන එක ගැන ස්තුතියි. මේ පිරිසිදු සලුවයි මේ නව ආරම්භයයි
පව් සමාව ලබාගෙන අපට ඔබ වහන්සේ විසින් ලෑස්ති කරලා තියෙන උතුම් මංගල්‍යයට ඇතුල් වෙන්නට අරමුණු කරගෙන අපි පිරිසිදුව මේ ගමන යන්නට අපට කරුණාව දුන මැනව. ජෝසප් මෙන් අපට කොඳුලන් නැතුව ප්‍රශ්න කරන්න නැතුව ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ විසින් මාගෙන කරන යෝජනා උන් වහන්සේම දනිමි. ඒවා මතු කාලයේදී බලාපොරොත්තු ඇති කර දෙන විපත්තිය නොව සඵලත්වයේ යෝජනා බව තේරුම් අරගෙන මේ ගමන අපට ගමන් ගන්න ඉදිරියට යන්න කරුණාව දෙන්න. ස්වාමින් ඇස්වල තෘෂ්ණාවෙන් අපව බේරා ගන්න. මාන්සේ තෘෂ්ණාවෙන් අපව බේරා ගන්න. ජීවිතයේ අහංකාරකමින් අපව බේරා ගන්න. අපට යටහත් ආත්මයක් දුන මැනව. අපට පශ්චාත්තාප වීමේ ආත්මයක් දුන මැනව. ඒ තුලින් අපට පවිත්‍ර ලෙස ජීවත් වීම කරන කොටගෙන ජෝසප්ට මෙන් අපට අනිත් අයට ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. මේ ඔබේ දරුවන්ට මා ඔබගේ වචනය දුන්නා. අනේ යේසුනි ඔබ වහන්සේ ඉදිරිපිට තබා තිබුණු ප්‍රීතිය දෙස බලමින් ඔබ වහන්සේ කුරුසයත් නින්දාවත් දරාගෙන ගිය නිසා අද අපට දරුවන් වෙන්න හැකියාව ඔබ වහන්සේ විසින් අපට දීලා තියෙනවා. ස්වාමින් වහන්සේ ඔබගේ කරුණාව අපව සමත් කර තිබෙනවා. එනිසා ආශිර්වාද කරන්න. ඔබේ දරුවන්ට අත ගසන්න. ස්වාමිනී අපෙන් සමහරෙක් වැටුණත් වැටිලා තිබුණත් ඔබ වහන්සේගේ වචනය අනුකූල අපේ පව් කියා දෙමු නම් සියලු පව් කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අපව මුදවන්ට ඔබ වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටින සේකයි ලියා තිබේ. අපිට ඒ ලියවිලි කර්ණ කොටගෙන ජය ගන්න අවශ්‍ය කරන සෑම කරුණාවක්ම සපයලා දීලා ඉවරයි. අපිට නැගිට ජය ගන්න කරුණාව දෙන්න. මේ සියල්ල අපි ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍රෝ යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියලු දෙනා සමග දැනුත් මතු කාලෙත් පවතිවා. ආමේන්.